තමන්ට තමන්ගේ දේ අහිමි වෙලා පීඩා විඳිනවට දුක් විඳිනවට බොහෝ කාලයක් කැමති වුණා. කැමති වෙච්ච නිසා අපි ගත්තනේ. එහෙනම් කැමති වෙච්ච කාරණා දෙකයි. තමන්ට තමන්ගේ දේ අහිමි වෙනවට කැමති වුණා. ඒ අහිමි වීම නිසා හටගන්න පීඩාව එයාට ලැබෙනවටත් කැමති වුණා. ඔන්න ඔය දෙක චේතනාව බීජේ බඩපත් වෙලා සමාන ප්‍රතිවිරුද්ධ වූ විපාක දෙකක් මට ලැබෙනවා. මොකද්ද මට ලැබෙන දේ විපාකේ? අහිමි වීමේ දුක. තමන්ට වටිනා වූ දේවල් අහිමි වීම කියන එක විපාක විදිහට මට ලැබෙනවා. දෙවෙනි එක මේක දෙකක් නේ. අහිමි වීම නිසා හටගන්න පීඩාව කියන එක විපාක විදිහට ලැබෙනවා. අහිමි වීම එකක්, අහිමි වීම නිසා හටගන්න පීඩාව තව එකක්. එහෙනම් මම කාරණා දෙකක් වගා කරගෙන තියෙනවා. මොකද්ද? තමන්ට වටිනා වූ දේවල් අහිමි වීම කියන කර්මයක්. තමන්ට තමන්ගේ දේවල් අහිමි වීම නිසා හටගන්න වේදනාව කියන කර්මයක් වගා කරාම ඒහා සමාන ප්‍රතිවිරුද්ධව මට ලැබෙනවා. තමන්ට තමන්ගේ දේවල් අහිමි වීමේ විපාකයක් ලැබෙනවා. තමන්ට තමන්ගේ දේවල් අහිමි වීමේ වේදනාව විඳින විපාකයක් මට ලැබෙනවා. ওই දෙක මට ලැබෙනවා. දැන් මේවත් අනුන් කරපු දේවල්ද තමන් කරපු දේවල්ද? මේ තමන් කැමති වෙච්ච දේවල්ද අකමැති වෙච්ච දේවල්ද? මේ කැමති වෙච්ච දේ ලැබෙන්නේ. ඒකයි මේකේ ආශ්චර්යය තියෙන්නේ. මේක ප්‍රායෝගිකයි. මේක ඕගොල්ලන්ට මම ක්‍රමවේද කියලා දෙන්නම්. ඕගොල්ලන්ට ඊළඟ තප්පරේ සතුරෙන් ඉන්න ක්‍රමවේද කියලා දෙන්නම්. මේක හරියටම හරි. හැබැයි මේක අමාරු විතරයි. මොකද අපි දන්න ක්‍රමයට හාත්පසින්ම වෙනස් කියලා. මම කියලා දෙන්නම් මේ දැනට මේ සිද්ධාන්ත තේරුම් ගන්න. ඊට පස්සේ ඔක කියලා දෙන්න. එහෙනම් ඔන්න අදාතාදානයේදී කරේ මොකද්ද? තමන්ට තමන්ගේ දේ අහිමි වීමට කැමති වුණා. අහිමි වෙලා පීඩාව ලැබෙනවට කැමති වුණාම ඒක තමයි මට කවදක හරි ලැබෙන්නේ. දැන් බලන්න මෙන්න මේකේ දෙකක් තියෙනවා. සමහරුන්ට අහිමි වීම සිද්ධ වෙනවා. අහිමි වීමේ පීඩාව ලැබෙන්නේ නැහැ. අහිමි වීමට කැමති වුණාට අහිමි වීමේ පීඩාව ලැබෙනවට අකමැති වෙන මිනිස්සුත් ඉන්නවා. තේරෙනවද? එහෙම අය ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා හොරකම් කරගෙන ආයෙ ගෙනත් දානවා. හොරකම් කරන් ගිහිල්ලා ඒ වැඩේ කරගෙන ආයෙ ගෙනත් දානවා. ඇයි එයා කැමති නැහැ මේ මිනිස්සයා. එයා දන්නවා මේ මිනිස්සයා දුක් මහන්සියලා හම්බ කරගත්ත දේ. නමුත් මේ වෙලාවේ මට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා මම මේක අරන් යනවා. සමාවියන් කියලා අරන් ගිහිල්ලා ආයෙ පුළුවන් වෙලාවක මොකක් කරනවද? ගෙනල්ලා දානවා. ඊටමඩම ගෙනත් දා යනවා සමහරලාට. ඇයි ඒ වෙන ඉල්ලුවක් දෙන්නේ නැහැ කියලා දන්නවා. මේ වෙලාව වෙන කරන්න දෙයක් නැහැ කියලා දන්නවා. ඒ නිසා එහෙම කරනවා. ඒ වගේ මිනිසුන්ට අහිමිවීම ලැබුණත් අහිමිවීමේ පීඩාව ලැබෙන්නේ නැහැ. ඒ පීඩාව කර්මය කරගෙන නැහෙනේ. දැන් බලන්න අපිට අපේ ජීවිතය තරම් බලන්න. මේකෙදි අපිට සමහර වෙලාවට කිසිම දෙයක් නැති වෙලා නැහැ. නැති වෙලා නැතුණාට නැතිවීමේ පීඩාව කියන එක තියෙනවා. කිසිම දෙයක් නැති වෙලා නැහැ. ඒ වුණාට කිසිම සහනයක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? නැති වෙලා අරගෙන කොයි වෙලාවෙත් නැක්ම තමයි. හරි. කොයි වෙලාවෙත් අසන්තෝෂයෙන් ඉන්නේ. කොයි වෙලාවෙත් නෑ බෑ අනේ හරියන්නේ කල්ලල්ලා බොල්ලල්ලා ඔය ඉල්ලෝදී. ඔන්නෝම ඉන්නේ. ඒ කියන්නේ කිසි තෘප්තියක් නැහැ. සමහර මිනිස්සු ඉන්න සියල්ල නැති වෙලා. නේ? සුනාමියට ගේ දොරත් එක්කම ගහගෙන ගිහිල්ලා. එඳන් හිටපු රෙද්දක් නෑ සමහරවල්. ඒත් මේ මිනිස්සු සහනෙන් ඉන්න වෙලාවල් දැකලා නැද්ද එහෙමයි. එහෙම මිනිස්සු ඉන්නවා. සියලු දේ නැති වෙලා. ඔය අපි පහුගිය කාලේ මතකයිද අපි මේ මොනවාද මේ ගම්මතුර ඇවිල්ලා අපි අකුරැස පැත්තේම සමහරලාට ගියා මේ ඔය අර සහන මලු බෙදන්න ගියානේ. ඒ වෙලාවල් වලදී සමහරලාට අර පාරවල් වල හිටියේ කිසිම දෙයක් නැති වෙච්ච මිනිස්සු නෙමෙයි. ඒ මිනිස්සු ඇවිල්ලා අර එන වාහන පස්සෙන් ගිහලා අර වයින් අරන් යනවා. හංගා ගන්නවා. අර ඔක්කොම ගහගෙන ගිහපු මිනිස්සු. මුකුත් නෑ අනේ ගෙවල් වලට වෙලා ඒවාස් කරනවා මේ කරනවා අනේ මේ කමන්නේ නැතුණාට අපිට ඔය තියෙන දෙකින් ජීවත් වෙන්න. ඒ මිනිස්සුන්ට සමහරලාට නැති වෙච්ච මිනිස්සුන්ට ඒ අර හිඟන මානසික මට්ටම එන්නේ නැහැ. අර පාරයින් වල ඉන්න මිනිස්සු මොකද කරන්නේ? උන්ට නැති වෙලත් නැහැ. අර එන වාහන පස්සෙන් ගිහිල්ලා අරව හිඟා ගන්න. සමහරට බයික් වලින් එන පස්සෙන් ඒ වාහනයේදී එලෝගෙන ගිහිල්ලා අනේ අපිටත් දෙන්න මේ අපිටත් නෑ අපි ගහගෙන ගියා කියලා. ඒ මොකක් වෙලාද? තිබිලත් ඇති තියනවා කියන සහනය නෑ. තිබිලත් නෑ. සමහරවිට නැති වෙලත් නැති වුණා කියලා හිතෙන්නේ නෑ. නැති වෙලත් නැතිවීමේ දුක කියන එක ලැබෙන්නේ නැහැ. මෙන්න මේ දේවල් වෙනස් වෙන උනේ චේතනාව කියන තැන. මේක තව ඉස්සරහ අපි නිරවුල් වෙනවා. බලන්න. එහෙනම් අපිට ජීවිතේ අපිට දැනෙනවා නම් අහිම්වීම කියන දේවල්. හොඳට බලන්න අපි ගොඩාක් අයට දේවල් අහිමි කරලා අපිට අහිම්වීමේ පීඩාව කියන කාරණා නිතර දැනෙනවා නම් අපි බොහෝ දෙනෙකුට අහිම්වීමේ පීඩාව දීලා ඇති ජීවිතේ. ඒ නිසා ඒක ලැබෙන්නේ. එතකොට ඔය මොනවාද
කාමයේ කියන එක ගන්නකො. කාමයේ කියන එක ගත්තට පස්සේ ඒක මෙන්න මේ වගේ දෙයක්. මේ අපේ ගෙදර වැස්සියෙක් මේක අපේ ගුරුහාමුදුරු කියන මේ උපමාවක් නේද? මේක මගේ උපමාවක් නෙමෙයි. මේ ඔය සමහර උපමා මම ඒ කියන්නේ මේ උපමාවල අයිතිය තියෙනනේ පේටන් එක. ඒක අපි කියන බුදුහාඳුරන්ගේ නම් බුදුහාඳුරන්ගේ ගුරුවරයාගේ නම් ගුරුවරයාගේ තමන්ගේ නම් මම ඕක කියන්නේ මේක අනුන්ගේද කාගේද කියලා. මේ ඒකට ලස්සන උපමාවක්. ගෙදර වැස්සියෙක් ඉන්නවා කියලා හිතන්න. ඒ වැස්සිට කන තනවල ටික කපලා ගෙනත් දෙන්නේ නාවන්නේ වතුර ටික දෙන්නේ අපි. හැමදාම උදේට එළිවෙන ජාමේ හොරෙක් ඇවිල්ලා අර වැස්සිකින් කිරි ටික දොවාගෙන. හරි. දැන් කිරි ටික දොවාගෙන ගියාට පස්සේ උදේට ගෙදර ඉන්න මනුස්සයෙක් කිරි දොවා ගන්න. කිරි නෑ. දැන් එහෙම නැහැ කියලා මේ හරකට කන්න නොදී ඉන්නවද? කන්න නොදී ඉන්නේ. අය එදා දවසට තනකොළ ටික මේ තනකොළ ටික කවන්න ඕන. ඒ කියන්නේ පුන්නක් උදිරන වතුර දෙන්න ඕන. මේ ඔක්කොම ඒ වැස්සිගේ ආවතේවකම් කරන්න ඕනේ. කවුද? අර ගෙදරේ ඒ අයිතිකාරය. ඒතකොට ඊළඟ දවසේ හැමදාම උදේ පාන්දර ඇවිල්ලා මේ හොරාට අර මනුස්සයෙක් නේතු කිරි ටික දොවාගෙන යනවා නම් ඒ මොකක් වෙනවද? තමන් මහන්සි වෙලා ජීවත් කරවන ඒ වැස්සිගෙන් කිරි ටික අරගෙන ඒ මිනිස්සු සතුටු වෙලා ඉන්නවාට ඔව් අකමැති වීම නෙවෙයි. ඒ කියන්නේ ඒ තමන්ට අයිති වැස්සිගෙන් තමන්ට කිරි ටික නොලැබෙනවාට කැමති වෙනවා. නේ? ඒකෙන් අවශ්‍ය පෝෂණය ලැබෙනවාට උගෙන් ලැබෙන්න ඕන සත්කාර ටික ඒ පසුබෝරසනේ. ඒ රසය මේ අයිතිකාරයට ලැබෙනවා නොලැබුණාට කමක් නැහැ කියන දෙයකට කැමති වෙනවා. කැමති වෙච්ච නිසා තමයි අර වැස්සිගේ කිරි ටික මොකක් කරන්නේද? හොරාට දවාගෙන යන්නේ. එහෙනම් ඔන්නෝක වගේ තමයි කාමයේ වරද වැහිසීම කියන එක. අනුන්ට අයිති දෙයක්, ඒ කියන්නේ අයිතිකාරයට ඒ දේ අහිමි වෙලා වෙනත් කෙනෙකුට ලැබෙනවට කැමති වෙනවා. ඒ කැමතුනාම ඔය චේතනාවට සමාන ප්‍රතික්‍රියාවක් ලැබෙනවා. Tamanට Tamanගේ ගෙදර වැස්සි ඉන්න දවසට මොකක් වෙනවද? කිරි ටික. වෙන මිනිහෙක් දවාගෙන යනවා එදාට. ඒ කියන්නේ අහිමි වීමේ පීඩාව Tamanගේ දේ Tamanට අහිමි වීමේ පීඩාව කියන එකමයි අයිති ලැබෙන්නේ. නේ? ඔන්න ඔක තව ඉස්සරහට ඔක විස්තර කරගන්න පුළුවන්. මම කෙටියෙන් කියාගෙන පහම අපි කියන්න ඕන නිසා. ඊළඟට මුසාවාදා කියද්දී දැන් මම ඔයගොල්ලන්ට මෙතන ඇවිල්ලා හොඳ පචයක් ඇද බලන්න. අර කියන්නේ නයි අදිනවා කියලානේ ලොකු බොරු කියනවා. බොරු කියනවායි කියන කේදී අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දැන් මම ඔයගොල්ලන්ට බොරුවක් කියන එක කියනකො. දැන් ඔන්න ඔබතුමාට බොරුවක් කියන එක කියනකො. බොරුවක් කියන එකේදී මම බලාපොරොත්තු වෙනවා මේ අපි කැමති වෙන දේවල් ටික බලන්න. මගේ බලාපොරොත්තු එකක් මම කැමති වෙන එක තව එකක්. බලාපොරොත්තු තමයි දැන් ඔන්න මම වැරද්දක් කළා. වැරද්දෙන් මිදෙන්න නේ මගේ අවශ්‍යතාවය එකක්. ඒ නිසා මම වැරද්දෙන් මිදෙන්න මොකක් කරනවද? බොරු කියනවා. බොරු කියනකොට මම කැමති වෙන දේවල් ටිකක් තියෙනවා. අවශ්‍යතාව එකක් කැමති වෙන දේවල් ටික තව එකක්. මගේ අවශ්‍යතාවය මොකද්ද? දඬුවම් නොලබා මේකෙන් නිවැරදි වෙන්න. ඒ නිසා මම කැමති වෙන දේවල් ටික. මම බොරුව කියනකොට ඔබතුමා මගේ බොරුව අහලා රැවටෙනවද නැද්ද? රැවටෙනවාට කැමති වෙනවා. මම මෙයා ඔබතුමාව රැවටෙනවාට කැමති වෙනවා. ඒ වගේම රැවටෙනවා කියලා කියන්නේ අර ඒක එයා නිකන් මේ තමන් මෝඩයට ඇඳලා වගේ නෝනේ නේ. කියන්නේ මෝඩයට ඇඳලා රැවටෙලා ඒ කියන්නේ හරි දේ වෙනකොට වැරදි දේ අවබෝධ වෙනවට හරි දේ වෙනකොට වැරදි දේ අවබෝධ වෙනවට කැමති වෙනවා. එහෙම අවබෝධ වෙලා රැවටෙනවට කැමති වෙනවා. දැන් කැමති වෙලා තියෙන දේ මොකද්ද? හරි දේ වෙනකොට වැරදි දේ ලැබෙනවට කැමති වෙනවා යාට ඔබතුමාට. ඒ වගේම ඔබතුමා ඒකෙන් රැවටිලා මෝඩෙක් වඩපත් වෙනවට කැමති වෙනකොට මම කැමතිලා තියෙනවා රැවටෙනවට කැමති වීමත් නේ හරි දේ වෙනකොට වැරදි දේ ලැබෙනවට කැමති වීමත් ඒකෙන් මෝඩය වඩපත් වෙනවට කැමති වීමත් වෙලානේ. අන්න එහෙනම් ඕක ප්‍රතිපාක බලන්න අපි පැත්තට ලැබෙන්නේ. අපිට මොකක් වෙනවද? අපිට හැමදාම ඒ නිසා ඒ කර්මයේ විපාක විදිහට ලැබෙනවා නම් අපිට හැමදාම ලැබෙන්නේ හරි දේද වැරදි දේද? වැරදි දේම ලැබෙනවා. අපි හැමදාම බුද්ධිමත් එක්කෙනාද මෝඩයෙක් වෙනවද? වැරදි දේ අහලා වැරදි දේ හරි කියලා හිතාගෙන රැවටෙනවා. රැවටෙනා කියන අනිත් මිනිස්සු අපිට hina වෙනවා. අයියේ මෝ මෝඩය මූට තේරෙන්නේ නැහැ. යන්න බලන්න දරුවට තේරෙන්නේ නැහැ. අර ටොපික් වල ඉඳ පාරේ. ඒ කියන්නේ මොකද්ද? හරි දේ වෙනකොට වැරදි දේ තේරෙනවා. එහෙම වෙලා මෝඩයෙක් වෙනවා. ඒ විපාකයක් විදියට ඒ අපි හොරකම් බොරු කීමේ විපාකයේ අවසාන මොහොතේ හේතු වෙලා උප්පත්තියක් ලැබුවොත් අනිවාර්යෙන් උපදින්න මොන වෙලාද? මෝඩයෙක් කියලා මන්ද බුද්ධික මට්ටමින් උපදින්න හේතු වෙනවා. ඒ නුවණ නැහැ. නුවණ අහිමි වෙනවාට, රැවටෙනවාට කැමති වෙනවනේ. මම කියන්නේ ඊළඟ භවයේ උප්පත්තියට ඒක අවසානයේ විදිහට මතක් වුණොත් විතරයි මේක නේද? එහෙම නැත්තම් මේ මට්ටම වෙන්නේ නැහැ. ඒතකොට ඔන්න බොරු කියන එකෙන් වෙන්නේ අපිට හැමදාම සත්‍ය අහන්න ලැබෙන්නේ නැහැ. රැවටීමමයි අපිට ජීවිතේ හැමදාම සිද්ධ වෙන්නේ. සමහර මිනිස්සු ඉන්නේ. ඒ මිනිහා හැමදාම ගුණ අඩදිනවා.
සමහර ගම්වලින් අන්න අර උකනම් මහ මෝඩය ගොන. ඕන දෙයක් කිව්වම රැවටෙනවා. ඒ මොකක් කළාද සමහරකට? ඒ ජීවිත කාලවල සමහර මිනිස්සු රවට්ටලා ඇති. නේ? මේ මොකද්ද මේ කතා කරන්නේ? මේ කතා කරන්නේ මේ ලෝකේ තියෙන ස්වභාව ධර්ම. ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක්. මේක බුදුහාමුදුර හදපු එකක්ද? නෑ. මේක මුස්ලිම් මිනිහටද, දම්මල මිනිහටද, මේ ක්‍රිස්තියානි මිනිහටද මෙහෙම එකක් නෑ. මේක හැමෝටම පොදුයි. ධර්මතාවය හැමෝටම පොදුයි. මේක අදහන්න ඕනේ නෑ. ඇදහුවත් නැතත් මේක සිද්ධ වෙන්නේ මේ විදිහට තමයි. ඒ නිසා ඔන්න ඊළඟට බලන්න සුරාව. සුරාපානය කියන එකේදී අපි කැමති වෙන්නේ මොකද්ද? ප්‍රශ්නය යටපත් කර ගැනීමක් හරි මොකක් හරි දෙයක් නේ අපි කැමති. අපි අවශ්‍යතාවය දැන් බොන්නේ මොකටද? එක්ක ඇඟේ පැත්තේ අමාරු නැති කර ගන්න හරි මොනවා හරි මොකක් හරි කියනෝනේ මිනිස්සුනේ. ඔන්න කියන එක තමයි අවශ්‍යතාවය වෙන්නේ. අවශ්‍යතාවය වෙනකොට අපි කැමති වෙන මොකටද? අපි කැමති වෙන දේ තමයි එකක් අපිට අපේ සවිඥානික අපේ සක්‍රීය ඇස කනනාසය අපිට ඇස කනනාසය මනස සක්‍රීය මට්ටමින් පවතිනවට අකමැති වීම. එහෙම පැවතුනොත් මේ ගෙදර ගියාම මේ ප්‍රශ්න ටික ඇහෙන්නේ, පේන්නේ, මේව ගැන හිතන්නේ. ඒ කියන්නේ අපිට ඕන මොකක් කරගන්නද දැන්? මේ ඇහැ කනනාසය සක්‍රීය කරගන්නද අක්‍රීය කරගන්නද? විකෘති කරගන්න, අක්‍රීය කරගන්න. එහෙනම් අපි කැමති වෙන මොකටද? ඇස කනනාසය දිව ශරීරය අක්‍රීය වෙනවට විකෘති වෙනවට කැමති වෙන විශේෂයෙන් මනස. මනස විකෘති වෙනවාට කැමති වෙනවා. ඇයි එහෙම වුණාමනේ අපිට ප්‍රශ්නේ දැනෙන්නේ නැත්තේ? කැමති වෙනවා. ඒ වගේම අපි දන්නවා මම මේ මනස විකෘති වෙලා ගෙදරට ගියාට පස්සේ මගේ විකෘතිය දැකලා ගෙදර ඉන්න මිනිස්සු, දරුවෝ, නෝනලා, අවට ඉන්න මිනිස්සු බියටයි අපහසුතාවයටපත් වෙනවා. එහෙනම් ගෙදර ඉන්න දරුවෝ නෝනා බියටපත් වුණාට මම කැමති වෙනවා. පත් වෙනවට කැමති වෙනවා. ඒ වගේම විශාල පිරිසක් අපහසුතාවයටපත් වෙනවට මම එහෙම අපහසුතාවයටපත් වුණාට මට කමක් නැහැ කියලා හිතනනේ බොන්නේ. ගෙදර මිනිස්සු දරුවෝ අපහසුතාවයටපත් වුණාට දුක් මේ බයටපත් වුණාට මට කමක් නැහැ කියලා හිතනේ බීලා යන්නේ. මට මගේ මොලේ විකෘති වුණාට කමක් නැහැ කියලා හිතලානේ මම බොන්නේ. ඒ කියන්නේ මම ඒව ටිකට කැමති වෙනවද නැද්ද? කැමති වෙනවා. කැමති වෙන නිසා ඕක කැමති වෙච්ච දේම අපිට විපාක විදිහට ලැබෙනවා කවදක හරි. ඒ වෙලෙත් ලැබෙනවා කවදක හරිත් ලැබෙනවා. මොකද ලැබෙන්නේ එහෙනම්? විකෘති මානසික මට්ටමක් ලැබෙනවා. දෙවෙනි එක මොකද්ද? බය විකෘති මානසික මට්ටමක් නිසා හටගන්න බය කියන කාරණාව ලැබෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක්ගෙන් දැන් අපි කැමති වෙන්නේ මොකද්ද? අපි නිසා බොහෝ දෙනෙක් අපහසුතාවයටපත් වෙනුනේ කැමති වෙන්නේ. ඒකේ ප්‍රතිපාක විදිහට ලැබෙන්නේ බොහෝ දෙනෙක් නිසා මාව අපහසුතාවයටපත් වීම කියන විපාක ලැබෙනවා. දැන් බලන්න පිස්සම පාරේ යද්දි මිනිස්සු ගල් ගහනවා, බානිනවා, එලවනවා. ඔක්කොම එලවනවා. ඔක්කොම බානිනවා. විහිළු කරනවා. දැන් මොකක් වෙනවද? Tamanට විකෘති මානසික මට්ටමක් ලැබිලා බොහෝ දෙනෙක්ගෙන් අපි හැමෝම එක එක්කෙනාගෙන් අපි බය වෙන්නේ නැද්ද? ගල් ගහනවා, එලවනවා, බල්ලෝ පනිනවා නේ. එහෙම වෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක්ගෙන් අපිස්ස අන්න අර පිස්ස එනවා කියලා අපහසුතාවයටපත් වෙනවා. බලන්න ওই විපාක ටික නෙමෙයිද ඔය තියෙන්නේ කියලා. එහෙනම් චේතනාවට සමාන ප්‍රතිවිරුද්ධයි. චේතනාව කියන එක අඳුර ගන්න ඕන අවශ්‍යතාවය එකක්, අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න කැමති වෙන දේ තව එකක්. කැමති වෙන දේ ලැබෙන්නේ. අවශ්‍යතාවය නෙමෙයිද? මාළුව මරන්න අවශ්‍යතාවයනේ කන්න. ඒක නෙමෙයි මෙතන චේතනාව වෙන්නේ. මාළුව මරද්දී අපි කැමති වෙච්ච දේ. උගේ ජීවිතය හිමි වෙනවට කැමති වුණා. අල්පායුෂ ලැබෙනවට කැමති වුණා. වේදනාව විඳිනවට කැමති වුණා. ඒ ටිකේ විපාක වෙදී. හොරකම් කරද්දී Tamanට තමන්ගේ දේ අහිමි වෙනවට කැමති වුණා. අහිමි වීමේ වේදනාව ලැබෙනවට කැමති වුණා. ඒකයි විපාක ලැබෙන්නේ. කාමයේ කියන එකේදී කියන්නේ තමන්ගේ අනුන්ගේ දෙයින් එයා කියන්නේ අනුන්ගේ දෙයින් කියන්නේ අනුන්ගේ වස්තුවකින් එයාට ඒ වස්තුව අහිමි වීමේ වේදනාව ලැබෙනවට කැමති වෙනවා. ඒ වස්තුවෙන් මේ වෙනත් කෙනෙක් ප්‍රයෝජන ගන්නවට කැමති වෙනා නේ. ඒකම අනිත් පැත්තට තමන්ට ලැබෙනවා. තමන්ගේ වස්තුව අහිමි වීම සහ තමන්ගේ වස්තුවෙන් බොහෝ අය ප්‍රයෝජන ගන්න තමන්ට වළක්ව ගන්න බැරි වෙන මට්ටමක්. ඊළඟට බොරු කීමේදී රැවටීමට සහ අර රැවටෙනවට සහ සත්‍ය දැන නොගන්නවට කැමති වෙනවා. සත්‍ය දැන නොගන්නවටත් රැවටෙනවටත් කැමති වෙනවා. ඒ නිසා අපිට සත්‍ය ලැබෙන්නේ නැති වෙලා ගිහිල්ලා මොකක් වෙනවද? රැවටීම කියන කාරණාව සිද්ධ වෙනවා. සුරාව කියන එකේදී අපි මනස විකෘති වෙනවට කැමති වෙනවා. ඒ විකෘති වීම නිසා කට්ටිය අනිත් අය බියටපත් වෙනවට කැමති වුණා. ඒ වගේම තවත් බොහෝ දෙනෙක්ගෙන් අපවාද අපහසුතාවයට බොහෝ දෙනෙක් අපහසුතාවයටපත් කරන්නේ කැමතිනේ. ඒ නිසා අපිට ප්‍රතිකාර විදිහට අපේ මනස විකෘති වීම, ඒ වගේම ඒ නිසා බියටපත් වීම, බිය කියන එක ලැබෙන සමාජයෙන්, ඒ වගේම විශාල පිරිසකින් අපහසුතාවයටපත් වීම කියන එක විපාක විදිහට ලැබෙනවා. මේක බුදුහාමුදුරු කියපු නිසාවත්
අපි හිතන නිසා අපි මේ දැන් මම කියපු නිසාවත් අපේ බුද්ධහම නිසාවත් වෙන එකක් එම නෙමෙයි. මේක තමයි මේ ලෝකෙ සිද්ධ වෙන සිද්ධිය. මේක අපි කැමති වුණත් අකමැති වුණත් මේක මෙහෙමම ලැබෙනවා. ඒ නිසා බුදුහාඳුරු කියනවා මෙන්න මෙහෙම දෙයක් උදාහරණයක්. අපි අකමැත්තෙන් අපි කිරි දෝන වැස්සියෙක් කියලා හිතන්න. කිරි එරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරගෙන කිරි එරෙන වැස්සියෙක්ගේ තන බුරුලෙන් ඇද්දුතින් එපා කියලා ප්‍රාර්ථනා කරලා ඇද්දත් කිරි එරෙන. හැබැයි කිරි එරේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ගිහිල්ලා වැස්සිගේ අණින් ඇද්දොත් කිරි එරෙන්නේ නැහැ. මොකද කොච්චර ප්‍රාර්ථනා කරත් අන්දකින් කිරි එරෙන්නේ නැහැ. ඒ වගේම කොච්චර ප්‍රාර්ථනා නොකරත් වැස්සිගේ මේ කිරි එරෙන වැස්සියෙක්ගේ බුරුලෙන් ඇද්දොත් කිරි එරෙනවා. ඒ කියන්නේ මේකෙන් කියන්නේ අපි කැමති වුණත් අකමැති වුණත් අපි මේ ක්‍රියාව සිද්ධ කරනකොට මෙන්න මේ දේවල් ටිකට කැමති වෙලාම සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වෙන නිසා අපිට විපාක ලැබෙනවා. දැන් ඕකෙම අනිත් පැත්ත. මම එක සැරේයි මේක තව ඉස්සරහදී විස්තර වෙනවා හොඳේ. මේක තේරුන්නේ නැහැ කියලා දුක් වෙන්නත් එපා. ඒක තව ඉස්සරහට පුළුවන් කතා කරගෙන යනවා අපි. මේ ඕකෙම අනිත් පැත්ත පින කියන එක. පින කියන එකත් ඔකමයි සිද්ධ වෙන්නේ. දැන් ඔන්න අපි දානයක් දෙනවා කියන්නකෝ. හිඟන මනුස්සයෙකුට කැම ටිකක් දෙනවා කියන්නකෝ. දැන් ඔන්න ඕකදී බලන්න අපි සමහරලාට කරන දේවල් වල විපාක අඩු වෙන්නත් සමහර දේවල් වල විපාක වැඩි වෙන්නත් ඕකට නොදන්නකම හේතු වෙනවා. අපිට ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ පව් කරන එකේ විපාක වැඩි වෙනවා. පින් කරන එකේ විපාක අඩු වෙනවා. මේ අරක වැඩි වෙන්නත් මේක අඩු වෙන්නත් හේතු වෙන්නේ මේ න්‍යාය. දන්නේ නැති නිසා. ඕගොල්ලෝ දැන් අද දැනගත්තට පස්සේ පව් කරන එක නවත්තන එකක් නැහැ. හැබැයි මොකක් කරගන්න පුළුවන්ද? විපාකවම කරගන්න පුළුවන්. අර මනුස්සයාගේ හොරගම් කරන්නම දෙයක් නැත්තම්. හැබැයි මොකක් කරනවද? අදිෂ්ඨානය තියාගන්නවා. මම මේ වෙනකොට අනිවාර්යෙන් මේ මිනිහට මේකට දෙගුණයක් වෙන්න කවදද හරි. හැබැයි නිකන් බොරුවට හිතන එක නෙමෙයි හොඳේ. කැපකිරීමක් කරනවා. මට මේ වෙලාවේ මෙන්න නොකර බෑ. ඒ නිසා මම මේ වෙනුවෙන් වන්දි ගෙවන්න සූදානම්. යම් විලාවක ඒ මනුස්ස වෙනුවෙන් මේ උදව්වම කරනවා කියලා තැනින් කරොත් විපාක අවම කරගන්න පුළුවන්. පිනක් කරද්දී බලමු අපි. පිනක් කරද්දී ඔක අපේ අතින් ඔන්න පෙරේත පාදෙන් ඕක සිද්ධ වෙයි. මම ගන්නම්කෝ දැන් ඔය අපි හැමදාම කියනවා බලු කපුරු දාන දෙන්නමයි කියනවනේ. ඇයි අපිට බලු කපුරු දාන දෙන්නේ කියන්නකෝ. මොන ඕක කර්මේ පව හොඳට තේරුම් ගන්න පුළුවන්. ඕක කියලා දෙන්නේ හරියට තේරුම් අරගෙන. දැන් සෙනසුරු දෝෂ වැඩි වුණාමනේ ගොඩක් වෙලාවට බලු කපුරු දාන දෙන්නේ කියන්නේ මම දන්නේ එහෙමයිනේ. ඔව්. ඒ සෙනසුරු දෝෂ වැඩි වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ශරීර උෂ්ණය. ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා කියන එක නෙවෙයි සෙනසුර. එහෙම නේද? ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට දැන් ඔන්න ශරීර උෂ්ණත්වය අඩු කරගන්න නම් මගේ ශරීර උෂ්ණත්වය අඩු කරගන්න බලන ඔය ඍෂිවරු ඔය කියපු මිනිස්සු ඕක දැනුමින් කියලා තියෙනවා. තමන්ගේ ශරීර උෂ්ණත්වය අඩු කරගන්න නම් මේක අඩු කර ගැනීම කියන එක ප්‍රතික්‍රියාවක් නෙනේ. දැන් වහිනවා කියන්නේ ක්‍රියාවක්ද ප්‍රතික්‍රියාවක්ද? වහිනවා කියන එක ක්‍රියාවක්ද ප්‍රතික්‍රියාවක්ද? හේතුවක්ද ඵලයක්ද? ඵලයක් නෙනේ. මොකක් හරි හේතුවක ඵලයක් නේ. වරුසාව කියන්නේ ඵලයක්. නේ අවුව කියන්නේ ඵලයක්. එහෙනම් මේ මොනවාද උෂ්ණත්වයේ වැඩිවීම කියන්නේ ඵලයක්. එහෙනම් මේ උෂ්ණත්වයේ වැඩිවීම කියන ඵලය හටගෙන තියෙන්නේ මොකකින්ද? හේතුවකින්. එහෙනම් උෂ්ණත්වයේ අඩුවීම කියන එකත් ඵලයක් වෙන්න ඕන නේ. එහෙනම් මේ උෂ්ණත්වය අඩු කර ගැනීම කියන ඵලය හට ගන්නත් ඕන හේතුවකින්. නේ? ඔන්න දැන් කර්ම විපාක දන්නේ එකේ තියෙන අපිට ඕනද කරගන්න තියෙන හැකියාව බලන්න. දැන් ඒකයි මම කිව්වේ අපිට මේක තේරෙනවා නම් මට ඕමනා දේ මට කරගන්න පුළුවන්. දැන් බලන්න ශරීර උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ අපි කියනවා බලු කපුටු දානයක් දෙන්න කියලා. දැන් මේ බලාපොරොත්තු වෙන්නේ ක්‍රියාවද ප්‍රතික්‍රියාවද? බලාපොරොත්තු වෙන්නේ ප්‍රතික්‍රියාව. ඇයි? මගේ උෂ්ණත්වය අඩු කරගන්න මට ඕන ක්‍රියාවද ප්‍රතික්‍රියාවද? දැන් අපි ගහක ඉන්න ලේනිකුට මේ ගල් ගෙඩියක් කැටපෝලෙන් විදිනවා නම් අපි බලාපොරොත්තු වෙන්නේ ලේනට ක්‍රියාවද ප්‍රතික්‍රියාවද? ප්‍රතික්‍රියාවයි අපි ගලෙන් අදින එක ක්‍රියාව වෙනකොට ගල ගිහිල්ලා වදින එක ප්‍රතික්‍රියාව. අපි බලාපොරොත්තු ප්‍රතික්‍රියාව. ඒ නිසා අපි මොකක් කරනවද? ඒ වෙනුවෙන් නිවැරදිව ක්‍රියාව කරාම ඒකට අදාළ ප්‍රතික්‍රියාව ලැබෙනවා. දැන් අපි මූණේ පවුඩර් ගා ගන්න ඕන නිසාද? ක්‍රීම් ගාන්නේ. ලස්සන වීම කියන ප්‍රතික්‍රියාව ප්‍රතිඵලේ බලාපොරොත්තුෙන් මූණේ ක්‍රීම් ගන්නවා. කොණ්ඩේ කපන්නේ හරි අඳුන් අදින්නේ හරි මොනවා හරි දෙයක් කරන ඒ ක්‍රියාවට ලස්සන වීම හෝ ප්‍රියමනාප වීම හෝ හැඩවීම හරි මොකක් හරි දෙයක් ප්‍රතික්‍රියාව බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපිට ප්‍රතික්‍රියාවක් ඕන නම් ක්‍රියාව කරන්නත් දැනගන්න ඕන. ක්‍රියාව ආවට පස්සේ මේ කරන ක්‍රියාවට ලැබෙන ප්‍රතික්‍රියාව දැනගන්නත් ඕන.
ප්‍රතික්‍රියාවක් ඕන නම් ඒකට අදාළ ක්‍රියාව කරන්න තේරුම් ගන්නත් ඕන. දැන් ඔන්න ශරීර උෂ්ණත්වයෙන් වැඩිලා තියෙන සෙනසුරු දෝෂේ. පැහැදිලිද? එහෙනම් දැන් මොකද කරගන්න ඕනද? උෂ්ණත්වය මාක් කරගන්න ඕනද? අඩු කරගන්න ඕන. මේක අඩු කර ගැනීම කරන්න ඕනි ක්‍රියාවකින්ද ප්‍රතික්‍රියාවකින්ද? අඩු වෙන්නේ ප්‍රතික්‍රියාවකින්. ප්‍රතික්‍රියාවක් කරන්න නම් ඒකට මොකක් වෙලා තියෙනවද? ක්‍රියාවක් කරන්න ඕන. දැන් ක්‍රියාව ප්‍රතික්‍රියාව ලැබෙන්නේ මොන දිශාවටද? දැන් මට ඕන ශරීර උෂ්ණත්වය අඩු කර ගැනීම කියන ප්‍රතික්‍රියාව. දැන් මේ ප්‍රතික්‍රියාව මට මෙහෙම කරගන්න පුළුවන් තනියම. බෑ. ප්‍රතික්‍රියාව ලැබෙන්නේ මොකට සාපේක්ෂවද? ක්‍රියාවට සාපේක්ෂව. ක්‍රියාව අර එළියට කරොත් තමයි ප්‍රතික්‍රියාව Tamanට ලැබෙන්නේ නේ? ක්‍රියාව බාහිරට කළොත් තමයි ප්‍රතික්‍රියාව මම කියන එක තේරෙන්නේ නැද්ද? ක්‍රියාව බාහිරට කරොත් තමයි ප්‍රතික්‍රියාව Tamanට ලැබෙන්නේ. හරිද? එහෙනම් මොකද්ද? දැන් බලු කපුටන්ට දානයක් දෙන්න කියන. මොකද්ද ඒක? ක්‍රියාවනේ. ඒකෙන් ප්‍රතික්‍රියාවෙන් දැන් මම බලාපොරොත්තු බලන්නේ ඔක වෙන්නේ. දැන් කාක්කන්ට දානයක් දෙන්න කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ කාක්ක කියන්නේ බොහොම 1000න් ඉන්න කෙනෙක් නේ. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කියනෝනේ කාක්කගේ. ඒතර කාක්කට ගිතෙල් මිශ්‍ර ආහාරයක් දුන්නාම මොකක් වෙනවද? කාක්කගේ ශරීරයේ තියෙන අර උෂ්ණත්වය අඩු වෙනවා. අන්න ඒ අඩුවීමේ විපාකයේ විදියට මගේ ඒ උෂ්ණත්වය වැඩි වීමේ යම් කර්මයක් අතීතයේ සිද්ධ වෙලා තියෙනවා. ඒක මොකක් වෙනව යනවද? අඩු වෙලා යන එක තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. දැන් මේක බලාපොරොත්තු නැහැ කියලා අන්දකින් කිරි තෙව්වයි කියලා එරෙන්නේ නැහැ නේ. එහෙනම් මොකක් කරන්නද? ක්‍රියාව හරියට සිද්ධ වෙලා තියෙනවා. ක්‍රියාව හරියට සිද්ධ කරනවා කියන්නේ බලන්න මොකද්ද? චේතනාහම් භික්කවේ කම්මං. හරියට චේතනාව අපි ක්‍රියාවේදී චේතනාව හරියට පැවැත්වුවොත් තමයි ඊට සමාන ප්‍රතික්‍රියාව අපිට ලැබෙන්නේ. අපි නිකන් බත් ටිකක් අනාගෙන ගිහිල්ලා බලු කපුට නිදහස් කාපියව කියලා දුන්නාම දුන්නේ කියලා අපි බාහිර ක්‍රියාව කළා. කරාට අපි චේතනාව වගා කරාද? චේතනාව වගා කරේ නැතොත් චේතනාව අපි හරියට යෙදෙන්නේ නැතොත් අපිට ප්‍රතිචේතනාවක් ලැබෙයිද? ප්‍රතික්‍රියාව විපාක ලැබෙන්නේ විදියන්නේ. දැන් ඔකින් බලාපොරොත්තුනේ මොකද්ද? බලාපොරොත්තුනේ ඕගොල්ලෝ මම හරි කවුරු හරි බලු කපුරු දානයක් දෙනවා නම් අපි බලාපොරොත්තු වෙන්න මෙන්න මේ ආහාර ටික අරගෙන අවංක බලාපොරොත්තුවක්. අවංක බලාපොරොත්තුවක් තියෙන්න ඕන. මේ බත් ටික කාලා මේ බල්ලගේ බඩගින්න නිවිලා උගේ ශරීර උෂ්ණය අඩු වෙලා උන්ට සැපය ලැබෙන්න ඕන කියන බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න ඕන විදිහට මේ කැම ටික දෙන්න ඕන. කාක්කට මේක දෙනකොට ඇත්තටම අවංග චේතනාවක් තියෙනවනේ මේ කාක්කගේ ශරීරයේ තියෙන 10 නිවිලා මේ කාක්කට සැපයක් ලැබෙනවට කැමති වෙලා ඒ කැමැත්ත ඉෂ්ට වෙන විදිහට අපි මේ දාන්නේ මොකක් කරන්න ඕනද? දෙන්න ඕන. ඇත්තටම කාක්ක කෙරෙහි බල්ල කෙරෙහි මොකක් පවත්තන්න වෙනවද? ආදරයක් පවත්තන්න. පැවැත්වුවේ නැතොත් මොකක් වගා කරේ නැති වෙනවද අපි? චේතනාව වගා කරලා නැහැ නේ. ඒ කැමති වෙච්ච දේවල් නැහැ. දැන් අපි ලැබෙන්නේ මොනවද? කැමති වෙච්ච දේවල් ටිකනේ. කාක්කගේ ශරීරයේ 10 නිවෙනවාට කැමති වුණා නම් අපිට අපේ ශරීරයේ 10 නිවෙනවනේ. කාක්කගේ බඩ පිරෙනවාට කැමති වුණොත් විතරක් අපේ බඩ පිරෙනවා. කාක්කට දීර්ඝායුෂ ලැබෙනවාට කැමති වුණොත් විතරක් අපි දීර්ඝායුෂ ලබනවා. එහෙනම් අපි අරකට කැමති වෙන්නේ නැතුව නිකන් බඩට ගිහින් දැම්මයි කියලා. අපේ දෙනතුරු දෝෂෙ දුරු වෙයිද? දුරු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි බලු කපුටු දාන දෙනකොට දෙනතුරු දෝෂ දුරු වෙන්නේ නැහැ. දුරු වෙන්නේ නැත්තේ අපි දැන් බලන්න අපි බලු කපුටු දාන ගිහින් දැන් අම්මයි කියනකො පුතාගේ දෙනතුරු දෝෂ දුරු වෙන අම්මා දාන දෙනවා. අම්මා දාන දෙන්නේ පුතාගේ දෝෂ දුරු වේවා කියලා හිතාගෙන දැන් අම්මා දාන දෙන්නේ කාක්කගේ 10 දුරු වේවා කියලා හිතාගෙනද පුතාගේ 10 දුරු වේවා කියලා හිතාගෙන. ඉතින් දෙයනේ කර්මවල දෙන්නේ මෙහාට නම් විපාකයෙන් අර පැත්තට. දැන් කැටපෝලේ අදින දිශාවට අදාළවනේ ගල යන පැත්ත තීරණය වෙන්නේ. දැන් එළියට ඇද්දොත් මගේ පැත්තට. මගේ පැත්තට ඇද්දොත් එළියට යනවා. දැන් කපුටගේ 10 නිවේවා කියලා හිතාගෙන දෙන්න ඕන එක අපි අද ගිහින් දෙන්නේ කාහකයි හිතන්නේ. පුතාගේ මේක නිවේවා කියලා. අපි දාන් දෙන්නෙත් ඔය විදිහටමයි. හාමුදුරුවන්ට ආහාර ටික ලැබිලා ආයු වර්ණ සම්බල ප්‍රඥා ලැබේවා කියලා හිතාගෙන නේ මෙරිච්ච මිනිහට මේ පින් ලැබේවා කියලා හිතන් දාන දුන්නාම ක්‍රියා ප්‍රතික්‍රියා ක්‍රම සිද්ධ වෙලා නැහැ. ඒ නිසා අපි දෙන දාණය මොකක් වෙලාද දෙන්නේ? විපාකනේ. දාන දී ඊට පස්සේ ගිහින් බැලුවා මල්ගේ ඥාති ඊළඟ දවසේ තේිනින් ඇවිල්ලා කියන තෝගේ දාණය මට ලැබුණේ නැහැ කියලා. ඇයි ඒ දාණය දෙන්න ඕන විදියට දීරනේ. සෙනසුරු බලු කපුටු දාන හතර වටේ හොයාගෙන ගිහින් දුන්නා සෙනසුරු දෝෂේ දුරු වෙන්නේ නැහැ. දුරු වෙන්නේ නැත්තේ ඇයි? අම්මා බත් ටික අනන වෙලේ ඉඳලා බත් ටික ගිහින් දෙන වෙලේ ඉඳලා හූල්ල කිව්වේ පුතාගේ සෙනසුරු දෝෂ දුරු වේවා කියලා. නේ? ඒතර පුතාගේ සෙනසුරු දෝෂ දුරු වෙන්න ඕන නිසා තමයි දානයක් දෙන්න කිව්වේ. හැබැයි ඒ දානේ දෙද්දි මොකක් වෙන්න ඕනද? ඒ සතා කෙරෙහි මෛත්‍රිය ආදරය
තියෙනවා. ඒ සතාගේ ශරීරයේ තියෙන උෂ්ණය දුරු වෙන්න ඕන විදිහට ගෙදෙල් ගිනිහින් දෙන්න ඕන. ඒ ආදරේ ඒ කරුණාව තිබුණොත් විතරයි හරියට කර්ම સિદ્ધ කරාවේ. ඒ කර්මය හරියට સિદ્ધ කරොත් විතරයි විපාකේ හරියට ලැබෙන්නේ. කර්මේ භාගයට කරාම විපාකෙ ලැබෙන්නේ භාගයට. හැබැයි බට්ටික ගිහින් දෙන්නේ නැහැ කියන එක. චේතනහම් වික්කවේ කම්මම් මිසක බට්ටික ගිහින් දෙන එක කර්මයේද? බට්ටික ගිහින් දෙන එක නෙවෙයි කර්මය වෙන්නේ. දැන් අපි හිතන් ඉන්නේ මොකද්ද? බට්ටික ගිහින් දැම්මම කර්ම කරයි කියලා. නමුත් බුදුහාමුදුරු කියපු කතන්දරේ පැහැදිලිවම පෙන්නනවා චේතනහම් වික්කවේ කම්මම් කියලා. හිතන දෙන්නේ කර්මයනේ. එහෙනම් අපි හිතපු දේ ගැන සැලකිල්ලක් නැතුව කරන්න ඕන දේ කරා. දැන් බලන්න අපි කොච්චර වේදම් කරත් අපි ප්‍රතිඵල නැත්තේ. ඔන්න ඔය සිද්ධිය. එතකොට අපි දානයක් දෙද්දී අපි කියනෝනේ ආයු වර්ණ සැපවල ප්‍රඥා ලැබෙනවා කියලානේ. දානයක් දුන්නාට පස්සේ දානයේ විපාක විදියට හාමුදුරන්ට දානයක් දුන්නාම ආයුෂය, වර්ණය, සැපය, බලය, නුවණ ලැබෙනවලු. දැන් මේ මොනවද? හේතුද ඵලද? ඵල. කර්මද විපාකද? විපාක. මේ විපාක ටික ලැබෙන්න නම් මේ ඵල ටික ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම මේ විපාක වලට අදාළව මොන වගා කරලා තියෙනවද? බීජනේ කර්ම වගා කරලා තියෙනවනේ. ආයුෂ ලැබෙන නම් ආයුෂ ලැබීමේ කර්මය වගා කරලා තියෙනවනේ. සැපේ ලැබෙන නම් සැපේ ලැබීමේ කර්මය වගා කරලා තියෙන්න ඕනේ. බලය ලැබෙන නම් බලය ලැබීමේ කර්මය වගා කරලා තියෙන්න ඕනේ. සැපේ නුවණ ලැබෙන නම් නුවණ ලැබීමේ මේ කියන්නේ මොනවාද කර්මය කළා තියෙන්න ඕන. ආයු වර්ණ සැප බල ප්‍රඥා. බලය ලැබෙන නම් බලය ලැබීමේ කර්මය સિદ્ધ කරලා තියෙන්න ඕන. දැන් මේ කර්ම ටික સિદ્ધ කරන්නේ නැතුව ආයු වර්ණ සැප බල ප්‍රඥා ඵල ලැබෙයිද? එහෙම වෙන්නේ අපි බත් ටිකක් උයලා හාමුදුරුවෝ 3-4 දෙනෙක් ගෙදරට ගෙනල්ලා දානියක් දුන්නයි කියලා දැන් ওই ටික ලැබෙයිද? ওই ටික ලැබෙන්නේ නැහැ. ওই ටික ලැබෙන්න නම් මොකක් වෙන්න ඕනද? චේතනාහම් වික්කවේ කම්මං ආයතෙන්ට වෙන්නේ. චේතනාත්මකව ආයුෂය, වර්ණය, සැපය, බලය, නුවණ ලැබෙන්න ඕන විදියට මේ දාණය ඒ අයට ලැබෙන්න ඕන කියන අදහසින් ලැබෙන්න ඕන විදියට දීලා තියෙනවා. හාමුදුරුවන්ට ආයුෂ ලැබෙන විදියට ආයුෂ ලැබෙන්න ඕන ආයුෂ ලැබෙන විදිහේ ආහාර ටිකක් සහ ආයුෂ ලැබීමේ බලාපොරොත්තු තියෙන්න ඕන. හාමුදුරුවන්ගේ ආයුෂ වැඩි වෙන්න ඕන බලාපොරොත්තු නිසා ඒ ටික සකස් කරගන්න. ඒ විදිහට ආහාර ටික හදනවා. ආයුෂ වර්ණය, ශරීර වර්ණය වැඩි වෙන්න ඕන විදිහට ඒ අවශ්‍ය ආහාර ටික. සැපේ ලැබෙන්න ඕනේ කියන බලාපොරොත්තුෙන් ඒ සැපේ ලැබෙන්න ඕන ආහාර ටික. නුවණ ලැබෙන්න ඕන විදිහට නුවණ ලැබෙන්න ඕන ආහාර ටික. බලය ලැබෙන්න ඕන කියන බලාපොරොත්තුෙන් ඒ සඳහා අවශ්‍ය ආහාර ටික. අපි බලාපොරොත්තුෙන් දුන්න අපි ගාව තියෙන පොල් සම්බල් බතුයි කමන්නේ පොල් සම්බලයේ බතුයි හරි ප්‍රශ්නයක් නැහැ. මේක මේ අපේ හාමුදුරන්ට මේක ලැබෙනවා කියන පැහැදිලි නිර්වෘල් අදහසක්. ඒ කියන්නේ අම්මා කෙනෙක් දරුවෙකුට බත් දෙන්නේ. අන්නේ මට්ටමින් අපේ බලාපොරොත්තුවක් ඇතුව අපි කාට හරි දානෙ දුන්නොත් හාමුදුරු කෙනෙකුට මොකක් වෙනවද අපිට ප්‍රතිවිපාක විදියට? ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙනවා. ඒක දෙන දේ සහ දෙන ප්‍රමාණයට අදාළ එකක් නෙමෙයි. මොකේට අදාළ එකක්ද? තමන්ගේ කොච්චර චේතනාත්මකව මේ හාමුදුරු කෙරෙහි මේ දෙන බාර ගන්න කෙනා කෙරෙහි ආදරයක් කරුණාවක් තිබුණාද කියන එක. ඒක ලැබෙන්න ඕන විදියට. ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් තැන තමයි අම්මා කෙනෙක් දරුවෙකුට බත් කවන එක. මම ඔක හැමදාම කියන උදාහරණේ. අම්මා කෙනෙක් දරුවෙකුට බත් කවද්දී එලෝ සත්තු පෙන්න නේ තියෙන බිත්තරයි පීකුදුයි අරවයි මෙව්වයි අර මාළුයි මේ මාළුයි තියෙන කොහොම හොඳම ගුණ වර්ග දේවල් ටිකනේ ගෙනල්ලා කවන්නේ නේ ගිල්ලවන්නේ පොඩි කාලේ අපිටත් අපේ අම්මලා කරේ එහෙමනේ. ඇයි පොඩි එකාගේ බරමදි නේ තව ටිකක් මහත් වෙන්න ඕන ඉක්මනට ලොකු වෙන්න ඕන හොඳට පාඩම් කරන් ඉගෙන ගන්න මොලේ ලැබෙන්න ඕන නේ මේ කොල්ලට දීර්ඝායුෂ ලැබෙන්න ඕන කියලා හිතා අම්මලා මොකද කරන්නේ දැන් ඔය ප්‍රාර්ථනා කරනවද අම්මලා කියෝගියෝ ඉන්නවද ඔවා කියෝගියෝ ඉන්නේ ඒව ලැබෙන්න ඕන දේවල් ටික මොකක් කරනවද ගෙනත් ගිල්ලවනවා ඒ මොකක් කරනවද ඔන්න හරියටම ආයු වර්ණ සබල ප්‍රඥා මොකක් කරනවද දරුවට දෙනවා හරියටම ඒක මහත්ඵල මානසික කුසලයක් වෙන්නේ නැත්නම් මේක දෙන්නේ තමන්ගේ කියන අර කියන්නේ තෘෂ්ණාවාදක කරගෙන නේ මේ ඒ නිසා ඕක ලැබෙන්නේ. නමුත් ඕකෙන් අපිට බාහිර කෙනෙකුට දෙන්න පුළුවන් නම් තමන්ගේ නොවන කෙනෙකුට ඔය වැඩේ කරන්න පුළුවන් නම් සංඝයා උදෙසා නැත්නම් වෙනත් කෙනෙකු උදෙසා ඔය වැඩේ කරන්න පුළුවන් නම් ඔන්න ඔය මට්ටමේ. එයාගේ ආවිෂ ලැබෙන විදිහට එයාට වර්ණය ලැබෙන, එයාට බලය, ශක්තිය, නුවණ ලැබෙන විදිහට ඒ ආහාර ටික සකස් කරලා දුන්නොත් ඒක මහා ප්‍රබල දානයක් බඩපත් වෙනවා. බලු කපුටාගේ දානෙ වුණත් ප්‍රශ්නයක් නැහැ. කපුටගේ ශරීරයේ දාහිනි වෙන පැහැදිලි අවශ්‍යතාවයක් තියෙනවා. උගේ ඒ ප්‍රශ්නේ විසඳලා දීමේ අවශ්‍යතාවයක් වෙනුවෙන් අපි කැප කරොත් අපේ හුත්තට බරපතල විදිහට කර්මය සිද්ධ කරලා දෙනවා. ඒකට විපාකය ලැබෙනවා. ඒක විපාකයෙන් දඟලන්න දෙයක් නැහැ.
හැබැයි අපි ගොඩාක් දඟලන්නේ කර්ම කරන්නේ විපාකෙටද? අපි විපාකෙට ආසාවෙන් කර්ම භාගයට කරන්නේ. අපිට උමනාව තියෙන්නේ කපුටගේ මේ ශාරීරික ප්‍රශ්න විසඳන්න නෙවෙයි. අපේ ප්‍රශ්න විසඳ ගන්න. ඒ නිසා අපි අර කර්ම කරන්නේ භාගයට. ඒ නිසා අපිට වියදම් කරාට ප්‍රතිඵල ගන්න බෑ. පැහැදිලිද ඔය කියන කාරණාව? ඔන්න ඔතනින් අපි දැන් මල් පූජා කරනවා කියන්නකෝ, බුදුන් වඳිනවා කියන්නකෝ. මේ හැම දෙයකදීම ඔය කියන කාරණාව සිද්ධ වෙනවා. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ මල් පූජා කරාම මොකද්ද පින් ලැබෙන්නේ කියලා අහනනේ. ගාත කියන්න බැරි වුණක් කමන්නේ. අපි අවමැෂයෙන් මෙන්න මේ හිතන්නකෝ. මල් පූජා කරද්දී අපි ගෙදර බුදුහාමුදුරන්ගේ මල් ආසනේ තියෙන තැන බොහොම පිරිසුදු කරලා නේ මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා පහනක් පත්තු කරලා පිරිසුදුවට හඳුන් පුරක් පත්තු කරලා අපි එතන පිරිසුදුව තියලා වන්දනා කරනවා නම් අපි වන්දනා කරද්දී බලාපොරොත්තු වෙන කාරණා ටිකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේක. එකක් බුදුහාමුදුරුව වැඩ ඉන්න තැන බොහොම ලස්සන තැනක් බවට පත් වෙන්න ඕනේ. හැබැයි ඕනේ කියලා හිතන එක වැඩක් නැහැ. කුණු ගොඩවල් තියලා රේ මේ පින්තූර කෑලි එල්ලලා වෙසක් කාට් කෑලි අරේ මේ ගාලා නිකන් තනි කරලා අම්බලම් වගේ සමහර තැන්වල ගෙවල් වල බුදු පිළිම කියන්නේ කළු ගැහිලා ඒක නිකන් ඒක මොකද්ද කියලා හිතා ගන්න බෑ නේ අර සමහර දේවාලත් එහෙම ඒක දෙයියෝ නෙමෙයි මොකුන් ඉන්නවද හිතා ගන්න බෑ වුණු කරපොත්තුන්ට වැඩි දෙයියොන්ට නම් ඉන්න බෑ ඒ කියන්නේ තනි පෙරේත මඩු වගේ එහෙම නෙමෙයි ඒක බොහොම පිරිසිදුව ප්‍රියමනාප තැනක් වෙන්න ඕනේ එතකොට අපේ බලාපොරොත්තු අපි පිරිසිදු කරන එකෙන් බලාපොරොත්තු වෙන බුදුහාමගේ පිළිමේ පිරිසිදුව තියෙනවා එතන අර මේ කාඩ්බෝඩ් කෑලි එල්ලලා අර මේ බුදු පිළිම අර මේ එල්ලලා නැහැ පිරිසිදු පිළිවෙලට තියෙනවා ඒතර අපි බලාපොරොත්තු වෙන මොකද්ද මේ බුදුහාඳුරු වැඩ ඉන්න තැන බොහොම ලස්සන ප්‍රියමනාප තැනක් වෙන්න ඕනේ මල් ටික තියලා තව මොකක් කරනවද ඒක තව වැඩි කරනවා ලස්සන මල් කියන එක අපි ලස්සනට තියෙන සුවඳට තියෙනවානේ එහෙනම් මල් වගේ කියලා කියන්නේ අපි දැන් මල් මාලියට මල් බොකියක් දෙන්නේ තියෙන ලස්සන තව වැඩි කරගන්නනේ නේ ඉස්සර ගෑන් ළමයා කණේ හරි ඔළුවේ හරි මලක් ගහගෙන යන්නේ තවත් අර හැඩ කරන්නේ නේ අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝම ඉන්න තැන අපි මේ අවම තැනක් ගැන මේ කතා කරන්නේ බුදුහාමුදුරු ඉන්න තැන බොහොම ලස්සන ප්‍රියමනාප තැනක් වෙන්න ඕන කියන බලාපොරොත්තුව තියාගෙන ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඕනේ දැන් පහනක් පත්තු කරන බුදුහාමුදුරු ඉන්න තැන බොහොම ආලෝකමත් වෙන්න ඕන ආලෝකමත් අඳුරු තැනක් නොවිලා ආලෝකමත් තැනක් බාඩපත් වෙන්න ඕන හඳුන් කොරක් පත්තු කරන බුදුහාමුදුරු ඉන්න තැන බොහොම සුගන්ධවත් තැනක් වෙනවා පිරිසුදු සුගන්ධවත් තැනක් බාඩපත් වෙනවා මෙතන බොහෝ ඕනම කෙනෙකුට දැක්කහම ප්‍රිය උපදවන සුවඳවත් ඕනෑම කෙනෙක්ගේ හිත පහදින බොහොම පිරිසිදු බුදුහාමුදුරන්ට නිස්කලංකව පිරිසිදු අර කියන ශපාන්නක ඉන්නවා කියන්නේ අර පොඩි බබාලා ඔයගොල්ලෝ නාවලා හොඳ රෙද්දක් දාලා ඇඳුම් මේ කළා අර ගෙනල්ලා තියන්නේ කොට්ටේ උඩ ඒ දරුවට හොඳට සපහසු ලැබෙන ෆෑන් එකක් දාලා ගාඩිය දාන්න නැති වෙන්න අන්න ඒ වගේ පොඩි අදහසක් අපේ හිතේ එන හැඟීමක් මේ දරුවට මේ තරම් සැපක් ලැබෙන්න ඕන කියලා මම කියන්නේ ඔයගොල්ලන්ට තේරෙන භාෂාවෙන් නැත්නම් බුදුහාමුදුරන්ට ළමයින්ට නලවන්න වගේ නලවන්න කියන එක එමෙ නෙමෙයි හොඳේ වර්ධවල තේරුම් ගන්න එපා අන්න ඒ වගේ බුදුහාමුදුරු ඉන්න තැන ඒ තැන්වල පිරිසුදුකම උන්වහන්සේ ඉන්නවනම් ජීවමාන වෙනනම් එතන මෙන්න මේ මට්ටමින් පහසුකම් ටිකක් ලැබෙන්න ඕන කියන බලාපොරොත්තුවෙන් අපි ඒ ටික කරොත් අපි කැමතිලා තියෙන මොනවාද බුදුහාමුදුරන්ට පහසුව ලැබෙනවට ප්‍රියමනාපතාවය ලැබෙනවට නේ එතන ස්ථානයේ සුගන්ධවත් භාවය ලැබෙනවට එතන දකින්න ඕනෑම කෙනෙක්ගේ බුදුහාමුදුරු දැක්කත් බුදුහාමුදුරන්ටත් බාහිරින් දකින්න කෙනෙකුටත් එතන ප්‍රියමනාප වෙනවට නම් කැමති උනේ අපිට ප්‍රතිපාක ටික ලැබෙන්නේ මොකද්ද අපිට ප්‍රේමනාප භාවය ලැබෙනවා. ඒකනේ කියන්නේ බොහොම ශ්‍රද්ධාවන්ත අය බොහොම ලස්සන ලබුදිනයි කියලා. ඔය කියන්නේ බොහොම මේ වෙල් විශාකා වගේ අය ගත්තාම බොහොම ලස්සනයි කියලා කියනවානේ. ඇයි ඒ? බොහොම ශ්‍රද්ධාවන්තයි. ඒ ශ්‍රද්ධාවන්තයි කියන්නේ තවත් කෙනෙක්ගේ තවත් කෙනෙක් ලස්සනට ඉන්නවට, තවත් කෙනෙක් ප්‍රියමනාප වෙනවට, තවත් කෙනෙක් යහපත් වෙලා ඉන්නව දකින්න කැමති වෙලා තියෙනවා. බුදුහාඳුරු ඉන්න තැන ප්‍රියමනාප තැනක් වෙනකොට බුදුහාඳුරු ඉන්න තැන ලස්සන තැනක් වෙනකොට සුගන්ධවත් තැනක් වෙනකොට ආලෝකමත් තැනක් වෙනකොට කැමති වෙච්ච නිසා ප්‍රතිපාක විදිහට Tamanට ලස්සන සුගන්ධවත් ප්‍රියමනාප දකින්න ඕනම කෙනෙක්ගේ හිත පැහැදෙන කෙනෙක් වට Tamanට ශරීර ලක්ෂණ ටික ලැබෙනවා ශ්‍රද්ධාවේ විපාක විදිහට. ඒතර ওই විදිහට ඔයගොල්ලෝ ඕනම දෙයක් හොයලා බලන්න මෙන්න මේ න්‍යායට අනුව කොහොමද ලැබෙන්නේ කියලා. දැන් අපිට ලැබිලා තියෙනවා නම් කරපු දෙයක් හිතන්න. දැන් අපිට ප්‍රතිපාකයක් මොනවා ලැබිලා තියෙනවා නම් මේ හා සමාන කර්මයක් මම ඊට පෙර කරලා තියෙනවා. ඒ වගේම දැන් මොනවා හරි කරනවා නම් කරනකොටත් හිතන්න මම මෙහෙම හිතලා මෙහෙම කරොත් මට ලැබෙන්නේ මෙහෙම දෙයක්. දැන් අපිට මේ න්‍යාය දැනගත්තට පස්සේ කාරණා දෙකක් කරන්න පුළුවන්. එකක් වෙච්ච දේ දැනගන්න පුළුවන්. දෙක කරන දේට ලැබෙන දේ දැනගන්න පුළුවන්. දැන් වෙච්ච දේ උනේ මෙන්න මෙහෙම දෙයක් නිසා කියලා දැනගන්න පුළුවන්. ඒ කියන්නේ ඵලය දැකලා හේතුව ගැන කියන්න පුළුවන්. දැන් අපි මොනවා හරි කරනකොට අනාගතේ මට ලැබෙන්නේ මෙහෙම දෙයක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? හේතුව දැකලා ඵලය ගැන කියන්න පුළුවන්. එහෙනම් ඵලය දැකලා හේතුව කියන්න පුළුවන්. හේතුව දැකලා
ඵලය ගැන කියන්න පුළුවන්. ඉස්සරහට පස්සේ දැන් ඔන්න අපිට මේ තේරුණොත් අපි ඔන්න ඔතනින් අපේ ජීවිතය වෙනස් කරගන්න ඕනේ. මේ සියුම් තැනකින් මේක විස්තර කරා නෙමෙයි. තව ඉස්සරහට අපි මේක තව සියුම්ව කතා කරනකොට ඔය ඊට වඩා තව ලං කරලා තව ගොඩාක් zoom කරලා බලන එක ලොකු කරලා බලන්න. ඕක දැන් අපි වෙන්නේ මේ ලොකු කරලේම නෙමෙයි. මේක තව ලොකු කරලා බලනකොට මේක අස්සේ දෙන තව චූටි චූටි තැන් පවා දැක ගන්න පුළුවන්. ඒව දැක්ගත්තාම තමයි තව අපිට ඊට වඩා දේවල් කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. නමුත් මේ ටික මූලික වශයෙන් දැනගන්න ඕනේ. දැන් පැහැදිලිද මේ කර්ම විපාක න්‍යාය කියන එක? කැමැති වෙන දේ හැම වෙලේම අපිට ලැබිලා තියෙනවා. පවපින කියලා කතාවක් නැහැ. කැමැති වෙච්ච දෙයමයි ලැබිලා තියෙන්නේ. මාළුව මරණ වේලාවේ අල්පායුෂ ලැබෙනවට කැමැති වුණා, දුක් විඳිනවට කැමැති වුණා. ඒ කැමැති වෙච්ච දේ අපිට ලැබුණා. දානයක් දෙන වෙලාවේ ආයුෂ ලැබෙනවට, සැපේ බලය නුවණ ලැබෙනවට කැමැති වුණා. ඒ දේවල් අපිට ලැබුණා. දැන් මේ ටික දැනගන්න එකෙන් අපිට තියෙන ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිඵලය වෙන්නේ අපිට දැන් මොනවා හරි දෙයක් සිද්ධ වෙලා තියෙන දැන් ඔන්න අර බලන්න බලු කපුටු දාන දීලා 1000 නිවා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ මොකක් කරන්න පුළුවන්ද විපාක මොකක් කරන්න පුළුවන්ද වෙනස් කරන්න පුළුවන් විපාක වෙනස් කරන්න වෙන්නේ තවත් විපාකකින්මයි ඒ කියන්නේ දැන් 1000 ඒ කියන්නේ ශරීර උෂ්ණත්වය වැඩි වීම කියන්නේ මොකද්ද විපාකයක්. එහෙනම් මොකක්ද දැන් කරගන්න ඕනේ? ශරීර උෂ්ණත්වයේ අඩුවීම කියන විපාකයයි උපදවා ගන්න ඕන. ශරීර උෂ්ණත්වයේ අඩුවීම කියන විපාකය උපදවා ගන්න නම් අනිවාර්යයෙන් මොකක් කරන්න ඕනද? ශරීර උෂ්ණත්වයේ අඩුවීමේ කර්මය කරපු ගමන් ශරීර උෂ්ණත්වයේ අඩුවීමේ විපාකය උපදිනවා. ඉපදිච්ච ගමන් ශරීර උෂ්ණත්වයේ වැඩිවීමේ විපාකය අරකින් මොකක් කරලා යනවද? ඛණ්ඩණය වෙලා යනවා. ඒ දෙකේ බරපතලතාවය යනවා හැබැයි. තියෙන දෙක කර්මයේ බරපතල වැඩි නම් මේකෙන් පොඩි දෙයකින් වෙනස් කරන්න බෑ. හැබැයි තියෙන එකට වඩා වැඩි දෙයක් කරොත් මේක වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ බුදුහාමුදුර හැම වෙලෙම කියන්නේ කර්මවාදී වෙන්න එපා. මේ පෙර කර්ම නිසා මේ විදිහින් කරන්න දෙයක් නැහැ මේ විඳගෙන ඉන්න ඕනේ කියලා හිතන්න එපා. මොකක් කරන්න පුළුවන්ද? ප්‍රතිවිරුද්ධ ධර්මතාවය වඩන්න පුළුවන්. මොකද්ද? උෂ්ණේ වැඩිවීම නම් ප්‍රතිවිරුද්ධ ධර්මතාවය මොකද්ද? අඩුවීමට අවශ්‍ය ධර්මතාවය. අඩුවීමට අවශ්‍ය යෝගය. වඩනකොට ඒක අඩු වෙලා යනවා. ඒ නිසා කර්ම වෙනස් කරන්න පුළුවන් තැන් තියෙනවා. වෙනස් කරන්න බැරි කර්ම පහක් තියෙනවා. මොනවාද? පංචානන්තරී පාප. මම මැරීම, පියා මැරීම, බුදුන්ගේ ලේසරීම, රහතුන් මැරීම සහ සංඝ බේදය කියන ඒවා මේවා මොකක් කරන්න බැරිද? මේවා වෙන කර්මකින් යටපත් කරන්න වහන්න වෙනස් කරන්න බෑ. එහෙනම් ඒ ඇරෙන අනිත් සියලුම දේවල් මේව වෙනස් කරන්න බෑ කියලා කියන්නේ අනිත් ඒවා පුළුවන් නිසා නේ. එහෙනම් දැන් අපිට කියනවා ඔය පුළුවන් වුණාට අපිට බෑනේ. බැරි වෙලා තියෙන්නේ මොකක් නිසාද? හරියට ක්‍රමවේද දැනගෙන හරි විදියට වැඩේ කළන නිසා. එහෙනම් දැන් ඔන්න අපි හිතනවා සෙනසුරු දෝෂේ පහල වෙලා තියෙන සෙනසුරුගේ ප්‍රශ්න නිසා නම් දැන් සෙනසුරුගේ ප්‍රශ්න විසඳන්න නැතුව මේක අඩු කරන්න බැරි වෙන්න ඉපායි. බැරි නම් අපිට කියන්නේ නෑනේ බලු කපුට දාන දෙන්න කියලා. දැන් සෙනසුරු දෝෂේ ආවට පස්සේ අපිට බලු කපුට දානයක් දෙන්න කියලා කියන්නේ ඒකෙන් මේක අඩු වෙන නිසානේ. එහෙනම් සෙනසුරු මේ ඒක එහෙමම තියෙද්දි අපිට වෙන ක්‍රියාවකින් මේක අඩු කරගන්න පුළුවන් වෙලානේ. නේ? ඒ කියන්නේ මේ මොකක් කරන්න පුළුවන්ද? කර්මය වෙනස් කරන්න පුළුවන්. ඒක යටපත් කරන්න ඒක අපිට වෙනස් කරලා අපිට අවශ්‍ය තැන උඩට ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. බැරි අවස්ථා පහ බුදුහාමර වෙනම පෙන්නනවා. පංචානන්තරී පාප කර්මෙකදී මේ දේවල් වලින් මේක කරන්න බෑ. ඒ ඇරෙන අනිත් හැම දෙයකදීම මේක වෙනස් කරගන්න පුළුවන්. ඒකට Tamanට අවශ්‍ය නිවැරදි දර්ශනයක්. ඒ කියන්නේ නිවැරදි අවබෝධයක් සහ අදාළ ක්‍රමවේදය. නේ? මේක කරන්න පුළුවන්. ඒකයි මම මේක ඕගොල්ලන්ට විශ්වාසයෙන් කියන්නේ ඕගොල්ලන්ට නොවන තියෙනවා නම් මේ වැඩේ කරන්න පුළුවන්. ඒකේ තාම මේ කරන ඔක්කොම කියලා දෙන්න නැහැ. මේකේ ඔක්කොම ටික තව ඉස්සරහට මේකේ තව පොඩි ඇතුළට ගැඹුරට යද්දී මේක ඒ මොහොතේ වෙනස් කරන්න පුළුවන්. ditta dhamma vedini uppajja vedini aparapari ahosi කියලා කර්ම ගණනාවක් කතා කරනෝනේ නේ. ඕකේ එවෙල විපාක වෙනස් කිරීමේ හැකියාවක් එන්නේ මෙන්න මේ න්‍යාය ගැඹුරටම කරගෙන යද්දිම තමයි. දැන් ඕකේ සම්බන්ධව මොකක් හරි ප්‍රශ්න තියෙනවා අහන්න බලන්න ඕගොල්ලෝ. මම මේ මෙච්චරලා කියාගෙන ගියේ. බය වෙන්න එපා. මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවා අහන්න බලන්න. ඕක තමයි පාවෙන වැඩේ නේ. නෑ ඔයගොල්ලන්ට මේ කියනේම තේරෙනවද නැද්ද කියලාත් මට කියන්න ඉස්සෙල්ලා.
තේරෙන්නේ නැත්නම් ආයි අහන්න. එහෙම ප්‍රශ්න නැහැ. බය වෙන්නත් එපා. අනිත් අය ඒකට මුකුත් කියන්න හේතුවකුත් නැහැ. මොකද තේරෙන්නේ නැත්නම් සාධාරණ කාරණාවක් නෙනේ. ඒ නිසා ඔයගොල්ලෝ ආයි අහන අඳුරේ අර කියපු කාරණාව තේරුන්නේ නැහැ. ආයි මම පැහැදිලි කරන්නේ. ඒක ප්‍රශ්න නැහැ. ඔයගොල්ලෝ එහෙම වෙයි කියලා කේන්ති යන්නේ නැහැ හොඳේමට. මොකද මේක තේරුම් ගන්න අමාරුයි කියන එකක් දන්නවා. ඒ නිසා මේක වටින දෙයක් නේ තේරුම් ගත්තොත්. ඒ නිසා ඔයගොල්ලෝ 10 සැරයක් හරි අහනවා 10 සැරයක් හරි කියන්නේ. ඒක ගැටලුවක් නැහැ. ඒකේ ප්‍රතිවිපත් අල්ප ගණන් කියන්නේ. ඔව් ඒක අපිට දැන් මෙතනදී පැහැදිලි කරන්න බෑ. ඒක මම කිව්වේ මේක පළවෙනි පියවර ගත්තට මේ තව බොහෝ දේ මේක ඇස්සේ. අපිට ඕක දැන් එකම දිත දම වේදනීය එකක් තියෙනවා. උපජ්ජ වේදනීය අපරාපරි අහෝසි කියලා. මෙහෙම ඉස්සරහට යන ටිකකුත් තියෙනවනේ. ඒ ඉස්සරහට යන ටිකකුත් තියෙනවා. එවල විපාක ලැබෙන ටිකකුත් තියෙනවා. ඊළඟ භාවය ලැබෙන ටිකකුත් තියෙනවා. මේක එක දවසින් ඔක්කොම ලියන්න බෑ. දැන් ඕක ඔයගොල්ලන්ගේ හිතට හොඳට ගියාට පස්සේ ඊළඟ දවසේ තා චුට්ටක් ඉස්සරහට. මේක අඟලෙන් අඟල ඉස්සරහට යන වැඩක්. මොකද මේක එන්නේ මොකක් වෙනවද? එන්නෙන්න ලොකු කර කර බලනවා. බලනකොට පේන්නේ. අස්තරි දැන් බැලුවාම දැන් අපේ උදාහරණයක් හිතන්න අඩි 4000 5000 කුණි දැන් මේක දිහා බැලුවොත් සිතාංගලේ 15 දිහා බැලුවොත් අපිට පේන්නේ එකම පොඩි යායක් විදිහට විතරයි. කැලයක් විදිහට. හැබැයි මේක පහත් කරලා ලොකු කර කර බලනකොට තමයි අපිට පේන්නේ වෙන වෙනම ගස් ටිකක් පොඩි පොඩි පාටවල් වහලවල් වගේ පාට පේන්න පටන් ගන්නවා නේ. ඊට පස්සේ ආයෙ තව ටිකක් ලොකු කරාට පස්සේ මිදුලයි ගේ වෙන් වෙලා පේන්න පටන් ගන්නවා. ආයෙ තව ටිකක් ලොකු කරාට පස්සේ මේ මිනිස්සු පේන්න පටන් ගනි. ඔහොම වල තමයි පොඩි මට්ටමේ ගස් පේන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි පොළවේ තියෙන වැලි ටික පේන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි පොළවේ තියෙන වතුර ටික පේන්න පටන් ගන්න. ඊට පස්සේ සමහරවිට ගොඩාක් පුංචි කරලා බලන්න පොළවේ ඉන්න කූඹියක්. ඊටත් පුංචි කරලා පස්සේ සූත්‍ර ජීවියෙත් පේන්නේ. මේක ක්‍රමක්‍රමයෙන් එන්න ඕන වැඩ. ඉතින් ඒ නිසා චුට්ට පියමු. ඔය ඔතෙන්දී ඔය කාරණාවේ නියමිලා තව අපි ගොඩාක් ඉස්සරහට කතා කරගෙන යද්දී මේ ඔය ටික තේරෙනවා. ඒක දැන් ඕගොල්ලන්ට තියෙන ඉල්ලපු නිසායි කියලා මම මෙතෙන්දී දැන් කිව්වොත් ඒක ඕගොල්ලන්ට කොහොමද තේරෙන්නේ කියලා. ඒ නිසා හොඳම දේ හොඳම වෙලාවට දෙන්න ඕන කියන අදහස මම හැම වෙලේම ඉන්නවා. ඒ නිසා ඕගොල්ලෝ සමහර දැන් ඒ කියන්නේ අහපු එකේ වැරද්දක් කියන එක නෙමෙයි හොඳේ. සමහර ප්‍රශ්නවලදී මම ඔන්න ඔය වගේ කාරණාවක් කියලා මේක ඉස්සරහට පැහැදිලි කරනවා කියන තැනින් නවත්තනවා. මොකද දැන් ඔය පරණ අය දන්නවා ඒවා ඒ කියපු තැන්වලදී පැහැදිලි කරලා ඇති හැමදේම. මම ඉතින් පැනලා ගියපු ඒවා නැතුව ඇදිනේ. පරණ මම කිව්වා නම් ඒ ඉස්සරහට කියනවා කියලා කිව්වනම් සමහරට මාස 6ක් 7ක් ගිහිලා හරි අන්න එදා කිව්වේ මෙන්න මේකයි එදා කිව්වේ නැත්නම් උඹලට මේක කිව්වනම් මේක තේරෙන්නේ නැහැ කියන තැනින් කියනවා. ඒ නිසා ඔයගොල්ලෝ අර ඒ වගේ තියෙනවා අහන්න කමන්න. ඒකට මම ඒක හරි කියනෝ නේ. ඒ මේ කර්ම විපාක න්‍යාය විස්තර කරලා ඉවරයි කියන එකම නෙමෙයි. මේක ඉවර කරන්න මට බෑ. මම දක්ෂ නැහැ ඉතරම්. මොකද කර්ම විෂය අචින්තයයි කියලා කියනනේ. මේක පැහැදිලි කරලා ඉවර කරන්න බෑ. නමුත් මගේ මට්ටමට මම තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්. අන්තයට පැහැදිලි කරන්න මට බෑ. අපිට අවශ්‍ය ටික කරගන්න පුළුවන්. තාම නේද? දැන් මම ඔයාලට වැරද්දක් කිව්වම නෙමෙයි හොඳේ. අහන්න ඔය වගේ අහන එකයි තුලයි ඕගොල්ලෝ ප්‍රශ්නෙත් එක්ක එකතු වෙන්නේ. ඕගොල්ලෝ අහන්න ඉතාලකල් ඕගොල්ලෝ මම කියන එක පැත්තක ඕගොල්ලෝ පැත්තක ඉන්නවා. මේකත් එක්ක එකතු වෙන්න ඕන. අර මඩ ගොඩට බහැලා මඩ ගාගත්තාම අපිත් වැඩේට බැස්ස වෙන්නේ. ඒ වගේ එතකොට තමයි මේකත් එක්ක ඕගොල්ලෝ වහන්සි වෙන ඕගොල්ලෝ ප්‍රශ්නයක් අහුවා මම ඒකට උත්තරයක් දුන්නා. ඊට පස්සේ ඕගොල්ලෝ මේ මොකක් කරන්නේ? මේකත් එක්ක මේ අර්ගලයක දෙන්නේ වෙනවා. චින්තන විප්ලවයක් නෙමෙයි කරගන්නද? ඒ නිසා බය නේද වහන්නේ එහෙම ප්‍රශ්න. ඕන කෙනෙකුට නිදහස දෙන්න. මොනවද තියෙන හැම ගැටලු? ඒකෙදිම අනිත් එක අර මේකෙදි ගොඩක් මතක තියාගන්න උත්සාහ කරන්න ඕනේ කියලා දෙයක්වත් නැහැ හොඳේ. දැන් කට්ටිය කියනනේ මතක තියා මේක හරියට මෙන්න මේ වගේ දැන් මට හිතෙච්ච උදාහරණයක්. උග්ගස් කනවා දැකලා තියෙනවනේ. උග්ගස් කාලා තියෙනවනේ නේ. උග්ගස් කනවා වගේ වැඩක්. කොහොමද උග්ගස් කන්නේ? කෑවා, සාරය කිව්වා, අර ටික කරා. දැන් අපි වචන මේ කියන වචන ටික මොනවද? අර රොඩු ටික වගේ. අවශ්‍ය වෙන්නේ ඒ මොහොතේ මේකේ මොකක් වෙන්න ඕනද? මේ හැඟීම ශරීරයට ගියාම අර රොඩු ටික නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. යුස බිව්වා රොඩු ටික අයින් කරා. දැන් මේ රොඩු ටික තියාගන්න තමයි කට්ටියට මොනවා දෙන්නේ. රොඩු ටික තියාගන්න හදන්න එපා. ඒ මොන මේ වෙනම කවරයක් දාලානේ අර බුලත් තිර කාලා කියලා ගහලා පඩික්කම තියාගන්නවා වගේ අනවශ්‍ය දේවල් තියාගන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ මේක මුකුත් මතක තියාගන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි. යම් ප්‍රමාණයකට තියෙනවා. නමුත් ඒ තැන්වලදී කියන දේ හැඟීමක් විදිහට තමයි දැනුණා නම් ඒට එහාට මුකුත් ඕනේ නැහැ. ඕගොල්ලන්ට ආයෙ මේක පැහැදිලි කරන්න ගියා පොත්පත් බලන්න දෙයක් නැහැ. දන්න සිංහලෙන්. හැංගීම තියෙනවා නම් කියන්න නෙදීනේ. දැන් ආදරය ගැන කියන ආදරය කරන්න ඕගොල්ලෝ කොහෙන්ද පොත්පත් වලින් ඉගෙන ගත්තද නැහැ. අතින් පයින් දාලා රෙහෙන් මෙහෙන් බබෝ පැටියෝ කියලා තියෙන අර මේක දාලා කියනෝනේ කිව්වහම මොකක් හරි ටිකක් එහිට යනෝනේ.
අපි ඒකට වෙනම ඉගෙන ගත්තේ නෑනේ. ඒ වගේ මේක හැඟීමක් නිසා මේකට අමුතුවෙන් මතක තියාගන්න ඕනේ. මුත් ගැටුව නැද්ද? දැන් එහෙනම් ඕකෙන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපිට වෙලා තියෙන දේ සහ අපි කරන දේෙන් වෙන දේ. හැම වෙලෙම දැන් උත්සාහ කරන්න මොකද්ද? දැන් ඕගොල්ලන්ට කරන්න දෙයක් තියෙනපේ අද මේක අහපෙකින්. ඕගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ හැම වෙලෙම දෙයක් කරනකොට මනුස්සයෙකුට උදව්ව කරනකොට මාගේ උදව්ව කරන එකේ චේතනාව. සමහර මිනිස්සු දැන් බාහිරින් පේන දේනේ අස්සේ තියෙන. සමහර මිනිස්සු බොහෝම ශ්‍රද්ධාවෙන් දන් දෙනවා. ඒ දෙන්නේ ප්‍රසිද්ධිය බලාගෙන. ඒ මනුස්සය කැමති වෙලා තියෙන්නේම දාණය ලැබෙනවටද ප්‍රසිද්ධිය ලැබෙනවටද? ප්‍රසිද්ධිය ලැබෙනවා. ඒතකොට මේ දාණය කියන එකට අදාළ කර්මයක් සිද්ධ වෙලාම නෑ බැලුවහම. දාණි දීලා දින එකකින් බලාපොරොත්තු වෙන්නේ ප්‍රසිද්ධියක් ලැබෙනවට. කැමතිලා තියෙන ප්‍රසිද්ධිය. ඒක අනුන්ට ලැබෙනවට තමන්ට ලැබෙනවට. තමන්ට ලැබෙනවට නිසා මේක ප්‍රතික්‍රියාව විදිහට තමන්ගේ දිහාවට ඒ වෙලේ කැම් ප්‍රසිද්ධියක් ලැබේ. නමුත් ඒක ප්‍රබල කර්මයක් බවට පත් වෙන්නේ. ඒ නිසා මිනිස්සු බාහිරින් කරන දේ ගැන හිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. හිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා කියලා අර මොහිදින් බේක් කියන්නේ නේ. ඒ කියන්නේ හිතේ ඇති දේ තමයි මෙතන වැදගත්ම වෙන්නේ. අපි මෙතෙන්ට එන්නේ ඇයි? අපි කෙනෙකුට උදව් කරන්නේ ඇයි? නේ? මේ ඇයි කියන එකයි. මොකක්ද හැංගීම? අපි ලෙඩෙකුට උපස්ථාන කරනවා. ඇයි උපස්ථාන කරන්නේ? අපි අම්මට තාත්තට සලකනවා. ඇයි සලකන්නේ? අපි පන්සලට එනවා, බෝධියට වඳිනවා, බුදුහාමුදුරන්ට වඳිනවා. ඇයි වඳින්නේ? ඔන්න ඕක ඇයි කියන එක හැම වෙලේම හිතින් බලන්න. බලලා හැම වෙලේම බලන්න මට යහපතක් වෙනවට කැමති වෙන එකට වඩා හැම වෙලේම උත්සාහවත් වෙනවා මොකද? අනුන්ට යහපතක් වෙනවට කැමති වී මෙනුයි මේ හැම දෙයක්ම කරන්න ඕනේ. එතකොටයි කාමසුකල්ලිකාණු යෝගයේ හරියට වඩන්න පුළුවන්. දැන් අපිට ඒකත් දැන් බුදුහාමුදුර අත්හරින්න කියප එක දැන් මේ වඩන්න කියලා දෙන්නේ. බුදුහාමුදුර ඒක හරියට දැනගෙන හිටියනේ. හොඳ කියන්නේ බුදුහාමුදුර ඒක දැනගෙන හිටු නිසානේ බෝසත්ණන්වහන්සේට හොඳ අම්මා කෙනෙක් ලැබුණා. හොඳ තාත්තා කෙනෙක් ලැබුණා. නේ පිරිවරක් ලැබුණා. රාමේශ්වරම්සුප මාලිගාව ලැබුණා. යශෝදරා වගේ කාන්තාවක් ලැබුණා. නේ මොනෙන්ද අඩුවනේ? හැමදේම ලැබුණා. ඒ ලැබුණේ මොනවාද? කර්ම විපාක. පෙර දීපු නිසා ලැබුණා. ආයුෂ ලැබිලා තිබුණානේ. වර්ණයේ සැපේ බලයෙන් නුවණ ලැබිලා තිබුණා. මොනවාද? සසරේ කොච්චර දන් දීලාද? කොච්චර මිනිස්සුන්ගේ කවදාකවත් බුදුහාමුදුරු කියනනේ අර මේ ඔයගොල්ලෝ දන්නවද බුදුහාමුදුරන්ගේ ජීවිතේ කිසිම කෙනෙකුට බුදුහාමුදුරු මරන්න බෑනේ. ආ කියන්නේ මරණයි කියන කතාව එක්කම ඔයගොල්ලෝ අසද්ධාවකින් ඉන්න එපා. අඟුලිමාලටවත් ඊළඟට දේවදත්ත හාමුදුරන්ටවත් බුදුහාමුදුරුව විනාශ කරන්න බෑ. මාරයටවත් බෑ. ඇයි ඒ? බුදුහාමුදුරන්ගේ කැමැත්තකින් තොර උන්වහන්සේගේ ජීවිතය උන්වහන්සේගේ කැමැත්තකින් තොරව කිසිම කෙනෙකුට ගන්න බෑ. දැන් හිතන්නකෝ ඔය දැන් අපි කතා කරපු සිද්ධාන්තේ තියෙන්නේ. ඇයි ඒ? ඈ? මොකද? ඔව්. කිසිම දවසක කිසිම සත්වයක ජීවිතයක් තොර කරලා නැහැ. ඒ කියන්නේ කිසිම සත්වයක ජීවිතයක් තොර කරලා නැහැ. ඒ ප්‍රාණඝාත අකුසලෙන් නොකරපු එකේ විපාක විදියට තමන්ගේ ජීවිතේ කිසිම කෙනෙකුට ඒ ප්‍රතිවිපාකයක් උපදින්න බෑනේ. තමන්ට තමන්ගේ ජීවිතයේ අහිමිවීමේ ප්‍රතිවිපාක උපදින්න නම් තමන් එහෙම අනුන්ගේ ජීවිත අහිමි කිරීමේ කර්මයක් කොහෙද හරි කළා තියෙන්න ඕන. එහෙම කර්මයක් කළා නැති නිසා එහෙම ප්‍රතිවිපාකයක් මේ ජීවිතය තුළ උපද්දවන්න බෑ. බුදුහාමුදුරු දන්න ඒ නිසා දේවදත්තනේ කවුරු ගල් බැලුවා මාරයට කියනනේ මාරේ ඇවිල්ලා බැඳ වැටෙන එකනේ. බුදුහාමුදුරනේ දැන් අපිට වැඳ වැටෙනවා නේ දැන් මැරියන් කියලා. අපි දන්නේ නැහැ හුඟ ගාලා බස් එකේ හරි පාරේ හරි කොහේ හරි නේ දන්නේ. අපිට ඇවිල්ලා මාරේ ආරාධනා කරන දැන් අනේ මේ ඇති හිටියා දැන් යන් කියලා. නෑ බුදුහාමුදුරන්ට අවස්ථා 3ක් ඇවිල්ලා වැඳලා ආරාධනා කරනවා. දැන් ඔය හිටියා ඇති කියලා. ඇයි ඒ? ඒ කියන්නේ නේද මාරේට ඇවිල්ලා ඕක අපිට දෙනවා වගේ අපිට ඕන දැන් අරන් යන්න දෙන්නේ බුදුහාමුදුරුවෝ. එහෙම කරන්න බෑ. ඇයි ඒ? ඒ බුදුහාමුදුරුවෝ ඒ ජීවිත කාල සීමාව තුළ එහෙම දේවල් එහෙනම් ඒක තේරුම් ගන්න අපි හරි දේ කරලා තියෙනවා. අපි මාරේටවත් දෙයියන්ටවත් බය වෙන්න දෙයක් නැහැ. ඇයි දෙයියන්ටත් අපිට නරක විපාකයක් උපද්දවන්න බෑ. අපි නරක කර්මයක් කළා නැත්තම්. මොකද සබාධාමික න්‍යායෙන් තොර කිසිවක් සිද්ධ වෙන්නේ. මේ න්‍යායෙන් තොර කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ලෝකේ සියලුම වාහන වැඩ කරන්නේ සියලුම යානාවල් කියනකො නැව් හරි වාහන හරි
ඌවණින් හරි බිමින් හරි උඩින් හරි මොනවා හරි යානාවකට කරන්නේ මේ සබාධාමික න්‍යායක් පාවිච්චි කළාමයි. අනාගතයේදී අලුත් ක්‍රමයක් හොයාගත්තත් ඒත් මේ සබාධාමික න්‍යායක් උපයෝගී කරගෙන මිස වෙන ක්‍රමයකින් මේක කරන්න බෑ. ඒ නිසා වෙන බාහිර විදිහකින් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ අපිටත් ඒකම තමයි. අපි මේ සබාධාම ඉන්න සතෙක් නේ. නිසා ඒකෙන් තොරව සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔක ගැඹුරට තේරුම් ගන්නකොට අපිට අපේ දේවල් ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන්. උපාය දන්නව අපාය වෙන වැටේ කියලා කියන්නේ. ඒ නිසා දැන් පව කරගන්න මේක ලේසියෙන් අඩුවෙන් පව සිද්ධ වෙන විදිහට පව කරන්න කියලා දෙනවම නෙමෙයි ඈ. පවම තමයි. නමුත් අපි මේ වයින් අපිට වෙන්නේ මොකද්ද උනේ මොකද්ද කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අදට